ආයිබෝවන් දරුවනේ මම අදත් ඔයගලන්ට 7 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පිළිබඳව දෙවෙනි පාඩමේ වීඩියෝවක් අරගෙන ඉන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. අපේ දරුවන්ට අපි පළවෙනි පාඩමේ කතා කරපු දේවල් මම හිතන්නේ දැන් ගොඩාක් මතක ඇති. දැන් මේ ඊළඟට මම සූදානම් වෙන්නේ මේ දෙවෙනි පාඩමේ තියෙන ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පිළිබඳව පාඩම ගැන ඔයගලන්ට මේ අධ්‍යයනය කරන්න. එහෙනම් දුවේ පුතේ අපි අනන්‍යතාවය ගැන කතා කරනකොට අනන්‍යතාවය කියලා කියන්නේ එක එක පුද්ගලයා පිළිබඳව තියෙන විශේෂ ගති ලක්ෂණ. අපි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ගැන කතා කරන්න ඉස්සෙල්ලා බලමු අපේ අනන්‍යතාවය. ඔයාගේ මගේ අනිත් අයගේ අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. සමහර අයට විශේෂ ගති ලක්ෂණ තියෙනවා. ශරීරයේ හැඩරුව, පෙනුම, ගමන බිමන, එයා ඉන්න තැන, ඒ අනුව එක එකනාට අනන්‍යතාවය තියෙනවා. සමහර ඔයගලන් දැකලා ඇති උස අය ඉන්නවා, මිටි අය ඉන්නවා. ඒ වගේම රැවුල උඩ රැවුල තියපු අය ඉන්නවා, රැවුල වවපු අය ඉන්නවා. ඒතර එක එකනාගේ අනන්‍යතාවය. ඒතර අපි නා උඩ රැවුල වවපු එක්කෙනා, අර උස එක්කෙනා, සුදු එක්කෙනා. එහෙම නැත්නම් කන්ද ළඟ ගෙදර ඉන්න එක්කෙනා. එහෙම නැත්නම් පල්ලමේ ගෙදර ඉන්න එක්කෙනා. අව මේ විදිහට අපි එක එක්කෙනාගේ අනන්‍යතාවය ගැන කතා කරනවා. ඒතර ඒ වගේ තමයි අපේ ශ්‍රී ලංකාව පිළිබඳවත් අනන්‍යතාවය අපි හඳුනා ගන්නට ඕන. ඒ කියන්නේ ශ්‍රී ලංකාව කොහෙද තියෙන්නේ? භූගෝලීය වශයෙන් එහෙම නැත්නම් සමාජීය වශයෙන් කොතනද ශ්‍රී ලංකාව තියෙන්නේ? අන්නේ ශ්‍රී ලංකාවේ ඒ පිහිටීම පිළිබඳව කතා කරන්න තමයි අපි මේ පාඩම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. අපි එතකොට එක එක්කෙනාගේ දේහ ලක්ෂණ, චරිත ලක්ෂණ ගැන කතා කළා වගේ අපේ රටේ ශ්‍රී ලංකාවෙත් ඒ වගේ අර මුලින් කිව්වා වගේ අනන්‍යතාවයක් තියෙනවා. එතකොට අපි ශ්‍රී ලංකාව දිහා බැලුවාම ශ්‍රී ලංකාව කොහෙද තියෙන්නේ? ලෝක ගෝලය ඔයාලට මතක ඇති. ලෝක ගෝලය අපේ ළඟින්ම තියෙන රටවල්. ඒතර අපි කියන්න පුළුවන් ළඟම රට අනු ඉන්දියාව ළඟින්ම තියෙන රට. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඉන්දියන් සාගරයේ තියෙන රට. එහෙම නැත්නම් පොක් සමුද්‍ර සංධිය ළඟ තියෙන රට. එහෙම නැත්නම් අපේ රට ගැන කියන්න පුළුවන් අපි ශ්‍රී ලංකාවේ අපි කියනවානේ ලෝකේ ඉන්දියන් සාගරේ මුතු වැටේ කියලා. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ රටේ තියෙන සම්පත් දිහා බලලා, එහෙම නැත්නම් අපේ තියෙන භූවිෂමතාවය දිහා බලලා අපිට මේ රටවල් අපේ රට ගැන සුවිශේෂී වූ අනන්‍යතාවයක් පෙන්වන්න පුළුවන්. ඒ අනුව අපේ රට විතරක් නෙමෙයි සෑම රටකටම මෙහෙම අනන්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන භූගෝලීය අනන්‍යතාවය පිළිබඳව. හොඳයි. අපි නම් බලමු භූගෝලීය අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. දැන් මම ඉස්සෙල්ලා මතක් කළා ඔයගලන්ට අපේ රට ගැන කියන්න හඳුන්වා දෙන්න පුළුවන් එක ක්‍රම කීපයක් තිබුණා. එකක් තමයි මං කිව්වා පොක් සමුද්‍ර සංධිය ළඟ තියෙන රට. එහෙම නැත්නම් ඉන්දියාව ළඟ තියෙන රට. අන්න එහෙම කියන්න පුළුවන්. ඉතින් මේකෙත් අපිට හඳුන්වන එක තමයි දැන් අපි බලන්නේ මේ සිටියේ මේ තියෙනවා. අපි ශ්‍රී ලංකාවේ අපි ඉස්සෙල්ලා මතක ඇති ඕගොල්ලන් ලෝක ගෝලීය දිහා බැලුවාම සමකය කියලා කොටසක් ඉගෙන ගත්තා. සමකයෙන් උඩ පැත්තේ අපි මකර නිවර්තනය එහෙම නැත්නම් නිවර්තන කලාපය, කර්කට නිවර්තනය එහෙම කතා කරන්නේ. ඒතර මේකෙත් අපිට අපේ රට සමකයේ ආසන්නයේ තියෙන ඊළඟට කර්කටක නිවර්තනයත් මකර නිවර්තන අතර තියෙන රටක් විදිය තමයි අපව ලෙහෙසියෙන් හඳුනා ගන්න පුළුවන් ඉන්නේ. ලෝක සිතියම අපි කරකවලා හරි බැලුවොත් එහෙම නැත්නම් ලෝක සිතියම අරගෙන බැලුවොත් අපිට අපේ රට තියෙන සමකයේ ආසන්නයේ තියෙන ඒ වගේම කර්කටක නිවර්තනයයි මකර නිවර්තනය අතර තියෙන ඒ වගේම ඉන්දියාව ළඟින්ම තියෙන ඉන්දියාව සහ ලංකාව අතර පොඩි පටු තීරයක් තියෙන නොගැඹුරු මුහුදු තීරයක් තියෙනවා. ඒකට අපි පොක් සමුද්‍ර සංධිය කියලා කියනවා. ඒතර පොක් සමුද්‍ර සංධිය ළඟ තියෙන රට අපි ලෝකයේ හඳුනා ගන්නකොට භූගෝලීය අනන්‍යතාව විදිහට ශ්‍රී ලංකාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒතර ඒ අනුව අපිට විතරක් නෙමෙයි අපි රටේ හැර වෙන ලෝකයේ වෙන රටක ඉන්න කෙනෙකුට ඇහුවොත් ශ්‍රී ලංකාව පිටලා තියෙන කොහේද? ශ්‍රී ලංකාවේ භූගෝලීය අනන්‍යතාවය මොකක්ද කියලා කතා කරනකොට අපිට කියන්න හොඳම උත්තරය තමයි ශ්‍රී ලංකාව තියෙන සමකයේ ආසන්නයේ කර්කටක නිවර්තනයත් මකර නිවර්තනයත් අතර එහෙම නැත්නම් ඉන්දියන් සාගරයේ ඉන්දියාවයි
ලංකාවේ අතර වෙන්ගෙන පෝක් සමුද්‍ර සංධිය අසල කියලා අපිට හොඳින්ම කියන්න පුළුවන්. එතකොට අපිට හරියටම කියන්න පුළුවන්. ඒක නිසා අපිට මේකත් වැදගත් වෙනවා භූගෝලීය අනන්‍යතාවය පිළිබඳව කතා කරන්න. ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන කතා කරනකොට හඳුන්වලා දෙන්න ගියාම මතක් වෙනකොට අපි හඳුන්වලා දෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකට. එකක් තමයි ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම අනුව. තව එකක් තමයි ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම අනුව. අර ওই කාරණා මම ඉස්සරත් මතක් කළා. සාපේක්ෂ පිහිටීම කියන්නේ මොකද්ද? තව ඒකට සංසන්දනය කරලා අර ළඟ මේ ළඟ අන්න ඒ වගේ තියෙන නිසා අපි තමයි සාපේක්ෂ පිහිටීම කියන්නේ. එතකොට අපි අපේ රට ආසන්නයේ තියෙන වටපිටාවේ තියෙන ගොඩබිම් දිහා බලලා අපි කියන සාපේක්ෂ පිහිටීම කියලා. මම අර මුලින් කිව්වේ ඕගලන්ට අපේ ලංකාව දූපතක් ඉන්දියන් සාගරයේ වට වෙලා තියෙන්නේ. ඉන්දියන් මහා උපද්වීපයට ආසන්නව තියෙන්නේ. ඉන්දියාවෙන් වෙන්ව පිටලා තියෙන්නේ. ඒතකොට අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියලා තියෙන දූපතක්. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය තුල තියෙන දූපතක්. ඒතකොට අපිට ඒක තමයි පැහැසිවම අපිට ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කියන එක හඳුන්වලා දෙන්න පුළුවන් ලේසිම ක්‍රමය. දැන් අපි ඉන්දියන් සාගරයේ තවත් ඔය වගේ දූපත් තියෙනවා. ඔයගලන් අහලා ඇතිනේ. මාලදිවයින් දූපත, අන්දමන් දූපත්, නිකෝබාර් දූපත්, ලක්ෂද්වීප දූපත්, ඔය විතර දූපත් ගොඩාක් තියෙනවා. ඒතර ඒ දූපත් ගැනත් අපිට කියන්නේ අපේ දැන් මේ සාපේක්ෂ පිහිටීම දිහා බලනකොට අපි කියනවා වගේ ඉන්දියන් සාගරේ ඉන්දියන් උපමහද්වීපයට ආසන්නව පිහිටින රටක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒතර ඒක තමයි අපි අර මම මුලින් කිව්වේ ශ්‍රී ලංකාව හඳුන්වලා දෙන්න පුළුවන් අර පිහිටීම අනුව සාපේක්ෂ පිහිටීම කියන සාධකය අනුව කටයුතු කරන්නේ මේ විදිහට. හොඳයි. ඊළඟට අර මම මතක් කළා වගේ සාපේක්ෂ පිහිටීම හැරුණාම මම මුලින් කියවනේ ක්‍රම දෙකකින් අපි ශ්‍රී ලංකාව හඳුන්වලා තියෙන විදිය පෙන්වන්න පුළුවන් කියලා. ඊළඟ තමයි නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ පිහිටීම අපි හඳුන්වන්නේ ඕගලන්ට මතක ඇති අපි ලෝක ගෝලය දිහා බැලුවාම අක්ෂාංශ සහ දේශාංශ රේඛාවල් ටික ගහලා පෙන්නුවා. උතුරු අක්ෂාංශ, දකුණු අක්ෂාංශ, එමෙතන නැගෙනහිර දේශාංශ, බටහිර දේශාංශ ඔහොම කියලා අපි හඳුන්වුවා. අන්නේ අක්ෂාංශ සහ දේශාංශ අනුව අපි ශ්‍රී ලංකාව කොතනද පිහිටන්නේ කියන ආකාරය පෙන්වන එක තමයි ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ. ඒ අනුව ඔයගොල්ලන් අපි දන්නවත් ඇති ලෝක සිතීම දිහා බලන්න ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාව උතුරු අක්ෂාංශ 5ත් කලා 55ත් ඒ වගේම අංශක 9ත් කලා 51ත් අතර ප්‍රදේශය තමයි උතුරු අක්ෂාංශවල තියෙන්නේ. ඒ වගේම නැගෙනහිර දේශාංශවල තියෙන්නේ අංශක 79ත් කලා 41ත් සහ අංශක 81ත් කලා 53ත් අතර තමයි අපේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. අන්න ඒ විදිහට ශ්‍රී ලංකාව පිහිටලා තියෙන ආකාරය අක්ෂාංශ හා දේශාංශ අනුව පැහැදිලි කරලා ගන්න එක තමයි අපි කියන්නේ ශ්‍රී ලංකාව නිරපේක්ෂ පිහිටීම කියලා. දැන් බලන්න අපි මේ වීඩියෝ සටහනේ ඔයගලන් දාලා තිනවා ලංකාවේ සිටියම ටික පැහැදිලි කරලා ගත්තොතින් අර මං කියපු කාරණා බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ තියෙන උතුරු අක්ෂාංශ කොච්චරකද? එහෙම නැත්නම් නැගෙනහිර දේශාංශ කොච්චරකද කියලා හොයාගෙන බලන්න පුළුවන්. ඒක ටිකක් මතක තියාගන්න ඕන අපි දුවලා පුතාලා. ඒ වගේම අපි දන්නවද ඔයගොල්ලන් අපේ ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය කොච්චරක්ද කියලා? ඔයාලා අපි අහලත් ඇති මේවා අපි සාමාන්‍ය දැනුමකට අපි ඉගෙන ගන්න දේවල් තමයි. වර්ග කිලෝමීටර් 65610ක් අපේ ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය තියෙනවා. අපේ රටේ භූමි ප්‍රමාණය තියෙනවා කොච්චරද? වර්ග කිලෝමීටර් 65610ක ප්‍රමාණයක්. ඉතින් අපිත් අනිත් රටවල සාපේක්ෂව ගත්තම කුඩා තමයි. නමුත් අපේ රටේ එනකොට අපිට දැනෙනවා මේක ටිකක් ලොකු ප්‍රමාණයක් තමයි අපිට නේද? තව එකක්. අපි දැන් ශ්‍රී ලංකාව පිහිටීමෙන් කතා කරනකොට ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන තවත් විස්තර කරන්න පුළුවන් ආකාරය තමයි දැන් අපි කියවනේ ශ්‍රී ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610ක් තියෙනවා කියලා. ඒ වගේම අපි දැනගන්න ඕන අපේ මේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය තුල ලංකාවේ අපි දුර සහ පළල මනිනවා. ඔයගොල්ලෝ දන්නවනේ අපි සාමාන්‍ය ගණන් වලදී ඉගෙන ගන්නවනේ ලංකාවේ දුර කොතන ඉඳලා කොතනටද පළල මනින්නේ කොතන ඉඳලා කොතනටද කියලා. ඒ අනුව අපි ශ්‍රී ලංකාවේ දුර මනින්නේ දිග මනින්නේ විශේෂයෙන්ම පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දුර තුඩුව කියන ප්‍රදේශය අතර යා කරලා රේඛාවක් ඇඳහම ඒ දුර තමයි අපි ගණන් ගන්න ශ්‍රී ලංකාවේ දුර කියලා. ඒතකොට ඒක
කිලෝමීටර් 432ක් තියෙනවා. පේනවනේ අපි රූප සටහන ඇඳලා තියෙනවානේ. පේදුරු තුඩුව තියෙනවා යාපනයේ ඉහළ කෙළවරේ අපේ ලංකාවේ ඔළුව වගේ කොටසේ. ඊළඟ දෙවුන්දුර තුඩුව තියෙනවා ලංකාවේ පහළම කෙළවරේ අර නෙත්තියක් වගේ මුල්ලක් තියෙන තැන. ඒතර අපිට ඒ දුර තමයි කිලෝමීටර් 432යි ඍජුවම රේඛාවක් ඇඳාම. ඒ තමයි ශ්‍රී ලංකාවේ දිග. ඊළඟට අපි ශ්‍රී ලංකාවේ පළල ගණන් ගන්නේ කොළඹ සහ සංගමන්කන්ද තුඩුව අතර කියන ප්‍රදේශය හරහා තමයි අපි ශ්‍රී ලංකාවේ පළල ගණන් ගන්නේ. අපි හැමෝම කොළඹ ගැන දන්නවනේ. ඒතර කොළඹ අපි දන්නවා කොළඹ නගරය නැත්නම් කොළඹ තියෙන පීඨ දිහා බැලුවාම ලංකා සිටියේ මේක කෙළවර පළලින් වැඩිම තැන එක නෙත්තියක් වගේ තියෙනවා. ඊළඟ සංගමන්කන්ද තුඩුව තියෙනවා. ඒ මඩ කලපුව එහෙම නැත්නම් අපි කතා කරන කුමන අබේ භූමිය ඒ ආසන්න ප්‍රදේශයේ තියෙනවා මේ සංගමන්කන්ද තුඩුව කියලා. ඒත් මේ සංගමන්කන්ද තුඩුවයි කොළඹයි අතර ප්‍රමාණය තමයි අපි ශ්‍රී ලංකාවේ පළල ගණන් ගන්නේ. ඒතර ඒ පළල කිලෝමීටර් 224ක් තියෙනවා. කිලෝමීටර් 224ක් තියෙනවා. එහෙනම් මතකද දරුවන්ට අපි ශ්‍රී ලංකාවේ දිග මනින්නේ කොහෙද? පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දුර තුඩුවට. කොච්චර දුරද? කිලෝමීටර් 432යි. එහෙනම් ශ්‍රී ලංකාවේ පළල මනින්නේ කොහොමද අපි? කොළඹ ඉඳලා සංගමන්කන්ද තුඩුව දක්වා. කීයක් අපි පළලද? කිලෝමීටර් 224යි. ඉතින් අපිට එනම් මේවා මතක තියාගන්න ඕන දරුවන්ට. හරි වැදගත් කාරණාවක්. හොඳයි. අපිට ශ්‍රී ලංකාව ගැන අපි කතා කරනකොට අපි දැන් දිග ගැන දැක්කා, පළල බැලුවා, ඊළඟ ශ්‍රී ලංකාවේ වර්ගඵලය කොච්චරක් තියෙනවද කියලා අපි දැක්කා. ඒ දකින්නකොට දැන් මම ඔයගලන්ට මේ වීඩියෝවේ මේ පාඩමේ සිටීම දිහා බලන්න. මේ ශ්‍රී ලංකාව වටේ කඩිරි වලින් දක්වපු සිටියම් දෙකක් තියෙනවා. ඊට අම්ම තවත් ඈතින් නිල් පාට වෙලා තියෙනවා. ඊට පස්සේ තව ඉන්දියාව පැත්තෙත් කහ පාටට වගේ තියෙනවා. ඒතකොට මේකෙන් අපි කියන්නේ අපේ ශ්‍රී ලංකාවට අනන්‍ය වෙච්ච දේශ සීමාවක් සහ මුහුදක් තියෙනවා. දැන් අපිටම අයිති වෙච්ච දේශ සීමාවක් තියෙනවා. අපි දැන් ලංකාව කියන්නේ දූපතක්නේ. ඒ දූපතෙන් එළියට බහැපුවාම තියෙන්නේ මුහුදනේ. ඒතකොට අපිට මුහුදෙත් යම්කිසි ප්‍රමාණයක් අපට නිශ්චිතවම අයිති ප්‍රමාණයක් තියෙනවා. අනිත් රටවල් කොටසක් අයිති වෙන වගේම අපටත් අයිති කොටසක් තියෙනවා. ඉතින් මෙන්න මේ අයිති නිශ්චිත ප්‍රමාණය මේක තීරණය කරා 1994 නොවැම්බර් මාසේ 16 වෙනිදා අන්තර්ජාතික සාගර නීතිය කියන නීතිය අනුව ලෝකේ සෑම වෙරළබඩ රාජ්‍යයකටම වෙරළ මායම ඉඳලා නාවික සැතපුම් 12ක් සීමා වෙන විදිහට සෑම ලෝකේ වෙරළබඩ රාජ්‍යයන් වලට පවර්ලා දුන්නා. ඒතර අපේ ලංකාවයි තියෙන වෙරළබඩ රාජ්‍යයක්නේ. ඒතර වෙරළබඩ රාජ්‍යය ගත්තාම අපේ රටේ වෙරළ අයිනේ ඉඳලා නාවික සැතපුම් 12ක සීමාවක් අපට අයිති තියෙනවා. ඒතර නාවික සැතපුම් 12 ඇතුළත අපට වාණිජ කටයුතු විශේෂයෙන් මසුන් මරන්න කටයුතු වලට වෙනත් මුහුදේ ආශ්‍රිත සිදුවන කටයුතු වලට ගවේෂණ කරන්න ඒ පිළිබඳව පුහුණු වීම පෙරහුරු පවත්වන්න අපිට කිසිම වෙනම රාජ්‍යයකින් අවසරයක් නැතුව ගැටලුවක් නැතුව අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ වෙන් කරලා දුණු සීමාවට අපි කියනවා රාෂ්ට්‍රීය මුහුදු සීමාව කියලා. හොඳ වචනයක් මතක තියාගන්න පුතේ මොකද්ද? රාෂ්ට්‍රීය මුහුදු සීමාව. ඉතින් මේ රාෂ්ට්‍රීය මුහුදු සීමාව තුළ අපිට අපේ රටේ ඕනෑම කටයුත්තක් ආර්ථික කටයුත්තක් මුහුදු ආශ්‍රිත කටයුත්තක් කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඊට පිටින් අපිට තියෙනවා තව යාබදව මුහුදක් සහ අනන්‍ය ආර්ථික කලාපයක්. දැන් අපිට අපේ මුහුදක් පෙන්වනවානේ මේක. ඒතර ඒ අපිට තියෙන යාබද තියෙන මුහුද තමයි ඒ වගේම අනන්‍ය ආර්ථික කලාපය අතින්ට පිටින්. ඒතර ඒ ආර්ථික කලාපය තුලත් අපිට මේ රට තුල සිදුවෙන ව්‍යාපාරික කටයුතු යම්කිසි රාජතාන්ත්‍රික කටයුතු සිදු කරගෙන යන්න පුළුවන්. ඒතර මේක වැදගත් වෙනවා අපිට. එතකොට අපිට සාමාන්‍යයෙන් වෙරළ මායිම් ඉඳලා නාවික 12ක් අපට අයිතිය තියෙනවා. නමුත් ඊට එහා පැත්තෙන් ගියාම අපිට තියෙනවා යාබද මුහුදක් සහ අනන්‍ය ආර්ථික කලාපයක්. ඉන්නේ ආර්ථික කලාපය තුල අපිට තව දුරටත් මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න මේ තියෙන්නේ ඔයගලන්ගේ අපි ලංකාව වටේට තියෙන මේ ලා කොළ පාට වගේ පාටකින් තියෙන එකක් තියෙන්නේ. ඒ තමයි අපි කියන්නේ ලා නිල් පාට, ලා කොළ පාට, මුහුදු පාටනේ අපි කියන්නේ. ඉතින් අන්න ඒකෙන් පෙන්වන්නේ ඒ තමයි අපේ අනන්‍ය ආර්ථික කලාපය. ඒ තුල අපිට ඔය මුහුදු ගවේෂණ ඒව කටයුතු කරන්න යන්න පුළුවන්. හැබැයි ඒ අතතුර වෙනත් වෙළඳ මේ දීවර ප්‍රජාවන්ට වෙනත් රටවල අයටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකත් මතක තියාගන්න. හොඳයි දුවේ. හොඳයි පුතේ. අපිට ඊළඟට ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හඳුනා ගන්න කතා කරන තවත් ක්‍රමයක් තමයි ව්‍යූහ විෂමතාවය.
ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය කොහොමද තියෙන්නේ. ඒතර භූ විෂමතාවයේ දිහා බලලත් අපට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මෙන්න මේ විදිහට තියෙන්නේ කියලා. ඒතර අපිට කුඩා භූ විෂමතාවයක් තියෙන්නේ. නමුත් විවිධ විච්ච භූ විෂමතාවයන් තියෙනවා. ඒතර අපි රට වටේටම තියෙනවා මුහුද තියෙනවා. රට මැද්දට වෙන කඳු කරේ තියෙනවා. ඒ අතරතුර අභ්‍යන්තර තැනිතලාවක් තියෙනවා. ඒතර ඒ අනුව අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ භූ විෂමතාවයේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා කියලා. ඉස්ලාම අපි පොළව අපි ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳලා ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳලා පටන් ගන්න ප්‍රදේශය අපි කියන්නේ වෙරළබඩ තැනිතලාව. ඒතර වෙරළබඩ තැනිතලාව අපි ගණන් ගන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 30ක් උස ප්‍රදේශය. මීටර් 30ක්. කියන්නේ මුහුදු මට්ටමේ මුහුදු පටන් ගන්න තැන ඉඳලා මීටර් 30ක් උසට තියෙන ප්‍රදේශය දක්වා ලංකාවේ ඇතුළතට එන ටිකට අපි කියන්නේ වෙරළබඩ තැනිතලාව. ඒතර වෙරළබඩ තැනිතලාවට තියෙනවා පුළුල් විශාල තැනිතලාවල්. ඊළඟට මුහුදු වෙරළයිනේ බොකු තියෙනවා. මුහුදු බොකු කියලා කියන්නේ. ඊළඟට මුහුදු කලපු තියෙනවා. ඊළඟට මුහුදු තුඩු තියෙනවා. ඒ වගේම මුහුදේ අවට දූපත් තියෙනවා. ඒතර මේවා තමයි වෙරළබඩ තැනිතලාවට ඇති විශේෂ ලක්ෂණ. දුවල පුතාලා මතක තියාගන්න ඕන. මොකද්ද වෙරළබඩ තැනිතලාවට අපි විශේෂ ලක්ෂණේ? ඒක අපි අයිති වෙන්නේ මුහුදු වෙරළේ ඉඳලා නැත්නම් වෙරළ මට්ටමේ ඉඳලා මීටර් 30ට වඩා උස අඩු තියෙන පුළුල් තැනිතලා තියෙන බොකු තියෙන කලපු තියෙන තුඩු දූපත් තියෙන ප්‍රදේශය තමයි අපි වෙරළබඩ තැනිතලාව කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන තව එක තමයි අපි දැන් මුහුදු මට්ටමේ ඉඳලා උඩට එනකොට මීටර් 30ට වඩා ඉහළ මීටර් 304 ප්‍රදේශයක් තියෙනවා. ඒකට අපි කියන අභ්‍යන්තර තැනිතලාව කියලා. මේ අභ්‍යන්තර තැනිතලාව තමයි අපි ඔය ලංකාව ඇතුළත ගත්තාම ඔය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊළඟට ඔය අපි ගත්තොත් ඊට අනිත් ප්‍රදේශ රට අභ්‍යන්තරයේ තියෙන පොඩි අපි කියන කඳු නැති ප්‍රදේශ ගත්තාම අභ්‍යන්තර තැනිතලාව. අපගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ලංකා සිටීමේ වෙන් කළ තියෙන මැද ලා පාටකින් පෙන්වන්න හදලා තියෙන්නේ ඔය අභ්‍යන්තර තැනිතලාව තමයි. එතන මේ අභ්‍යන්තර තැනිතලාවේ තියෙන්නේ ලොකු කඳු නැහැ. පොඩි තැනින් ආපු කඳු. දැන් අපි උදාහරණයක් ගත්තොත් අනුරාධපුරයේ තියෙන මිහින්තලයේ කන්ද. එහෙම නැත්නම් පොළොන්නරුවේ තියෙන දිඹුලාගල කන්ද. මේවා ඒ වගේම කතරගම තියෙන වැඩිහිටි කන්ද. මේවා අපි කතා කරන්නේ ශේෂ වෙච්ච කඳු. ඒ කියන්නේ ලොකු කඳු නෙමෙයි. ඒ තැනින් තැන හුදකලා වෙච්ච කඳු තියෙනවා. ඒ වගේම හෙල් වැටි. ඊළඟ තැනිතලා. මේ ඔක්කොම මේ අභ්‍යන්තර තැනිතලාව තුල තමයි තියෙන්නේ. ඊළඟට අපි කතා කරන ඊළඟ භූ විෂමතා කලාපය තමයි මධ්‍යම කඳු කරේ. ඒ තමයි ලංකාවේ කඳු පරින් ඉහළම තැන. ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 300ට ඉහළ තියෙන ප්‍රදේශය තමයි මධ්‍ය කඳු කරේ කියලා කියන්නේ. ඒකේ කඳු වැටි තියෙනවා, සානු තියෙනවා, නිම්න තියෙනවා, දිය ඇලි තියෙනවා, කපළු තියෙනවා. ඉතින් මේ ඔක්කොම ආයි තියෙන්නේ මධ්‍ය කඳුකට. ඕගොල්ලන් කතා කරන පිදුරුතලාගල කන්ද, නම්මනුකුල කන්ද, කිරිගල් පොත්ත කන්ද. එතකොට ඒ වගේ දේවල් අපි කතා කරන හෝටන් තැන්න අපි කතා කරන වගේ දේවල් අපි කතා කරන්නේ මධ්‍ය කඳුට ඇති. විශේෂයෙන් නිම්න තියෙනවා, සානු තියෙනවා, දිය ඇලි. ඊළඟට කපළු තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳු කරේ තුල තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔයගොල්ලෝ මධ්‍ය කඳු තියෙන එක එක කඳු වැටි නම් කරන්න, සානු නම් කරන්න, නිම්න නම් කරන්න මම මෙතනදී යන්නේ නැහැ. නැත්නම් ඒතර මේ පාඩම ගොඩාක් විශාල වෙලා ඔයගොල්ලන්ට අහගෙන ඉන්න කත එපා වෙන හින්දා. ඉතින් අපි ඊළඟට ඔයගොල්ලෝ වැඩක් දෙනවා. මොකද මෙන්න මේවා ගැන ඔයගොල්ලන් දැන් පොතෙන් හොයන්න ඕන. පොතෙන් හොයලා මධ්‍ය කඳු කරේ තියෙන කඳු වැටි 5ක් අපි ලියන්න ඕන. මධ්‍ය කඳු සානු 3ක් ලියන්න ඕන. නිම්න 3ක් ලියන්න ඕන. දිය ඇලි 5ක් ලියන්න ඕන. කපළු 2ක් ලියන්න ඕන. අන්න ඒක ඕගලන්ට වැඩක් ගෙදරින ගම් කරන්න පුළුවන්. ගිහිල්ලා මේ ලංකා සිතියම හොයන්න. නැත්නම් ඔය ඕගලන්ගේ අධ්‍යාපන ඉගෙන ගන්න 7 පන්ති පොත අරන් බලන්න. මේ පොතේ තියෙනවා ඔය කියන අපි කතා කරපු කඳු සානු නිම්න. ඒ වගේම වෙරළබඩ තැනතලා බොකු කලාපු තුඩු දූපත් ඒවා තියෙනවා. නිසා ඒක අපි දැන් ඔයගොල්ලන් මම කිව්වට අමතරව ඔයගොල්ලන් හොයලා බලන්න ලංකා සිටීමත් අරගෙන ඒක හරි වැදගත් වෙනවා. ඉතින් අපිට මේ ශ්‍රී ලංකාවේ මේ භූෂමතාවේ හරි වැදගත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව සංචාරකයන්ට. මොකද සංචාරකයෝ බොහෝ වෙලාවට ලංකාවට එන්නේ මෙන්න මේ කියපු මධ්‍ය කඳු කරේ තියෙන කඳු වැටි ඒ වගේම දිය ඇලි නරඹලා කපළු වස්යෙන් ගිහිල්ලා සානු වල ගත කළා නිම්න වල ගත කළා ඉන්න හරි ආසයි. ඒ නිසානේ සමහර අපි කියන්නේ නුවරඑළිය යනවා කියලා යනවා. නුවර යනවා කියලා යනවා. නැත්නම් අපි අර සමහර කඳු නගින්න යනවා. මේ හරි ආකර්ෂණීය ගතියක් තියෙන සංචාරකයන්ට.
ඒ වගේම තමයි මුහුදු වෙරළ ආශ්‍රිතව ගත්තාම ඔය කලපු බොකු තුඩු එමෙ දූපත ආශ්‍රිතව යන්නේ. ඒ වගේම අභ්‍යන්තර තැනිතලා තියෙන ශේෂ කඳුවල නගින් අපි කියන මිහින්තලේ නගින් දිඹුලාගල යන්න, කතරගම යන්න. ඉතින් මේවට කැමති වෙනවා. ඉතින් මේ නිසා අපිට භූ දර්ශන නිසාත් හරි සංචාරක ආකර්ෂණයක් ලංකාව තුළ ඇති වෙලා තිනවා. ඒ අනුවත් ලෝකේ අපිව හඳුනා ගන්න අනන්‍යතාවයක් විදිහට මෙන්න මේ භූ විෂමතාවය අපට හඳුන්වලා දෙන්න පුළුවන් වෙනවා. අපි දැන් ඉස්සෙල්ලන් කතා කළේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙන දිශාවන්. ශ්‍රී ලංකාවේ අපි කියන සාපේක්ෂ පිහිටීම, නිරපේක්ෂ පිහිටීම, වර්ගඵලය, දිග පළල අනුව අපි ශ්‍රී ලංකාවට ආවේනික අනන්‍යතාවයන් ගණන් කතා කළා. ශ්‍රී ලංකාවට ආවේනික වෙන තවත් කාරණාවක් තමයි මේ අපිට කතන වර්ෂාපතනය. ලෝකේ හැමෝටම එක එක ආවේනික වර්ෂාපතනයන් තියෙනවා. අපටත් විශේෂ ආවේනික වර්ෂාපතනයන් තියෙනවා. අපි ගත්තු සමහර ප්‍රදේශවලට හැමදාම වහිනවා. සමහර ප්‍රදේශවලට හැමදාම කාලගුණේ වියලි. අපි කාන්තාර ප්‍රදේශ ගත්තාම ඒවට වැස්ස ලැබෙන්නේ නැහැ බොහොම කලාතුරකින්. සමහර පළාත්වල ගත්තාම තදින්ම වහිනවා. ඉතින් ඒ ක්‍රම අනුව දිහා බැලුවාම අපේ ලංකාවෙත් මේ වර්ෂාපතනය කියන කාරණාව අනුවත් විශේෂ අනන්‍යතාවයකට ලක් වෙනවා. විශේෂ අනන්‍යතාවයට ලක් වෙනකොට අපි ඒ ගැන කතා කරන්නේ විශේෂයෙන් වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඊට අමතරව අපි තව කතාවක් කරනවා. ඉතින් විශේෂයෙන්ම අපිට මෝසම් වර්ෂාව තමයි අපේ විශේෂයෙන්ම අපිට වර්ෂාව ලැබෙන ප්‍රධාන ක්‍රමය. ඉතින් මේ මෝසම් වර්ෂාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. නිරිත දිග මෝසම් වර්ෂාව සහ ඊශාන දිග මෝසම් වර්ෂාව කියලා. ඒක තමයි මෝසම් වර්ෂාව. ඉතින් මේ මෝසම් වර්ෂාව පස්සේ තව වර්ෂාපතන ලැබෙන ක්‍රමයක් තමයි සංවහන වර්ෂාව. එතකොට අපි එකත් කතා කරමු සංවහන වර්ෂාවකුත් අපිට තියෙනවා. ඊළඟ වාසුලි වර්ෂාව. මේකත් අපිට වර්ෂාපත ලැබෙන ක්‍රමයක්. එතකොට ඒ අනුව ශ්‍රී ලංකාවට වර්ෂාපත ලැබෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක මෝසම් වර්ෂාව. මෝසම් වර්ෂාව ක්‍රම දෙකකට ලැබෙනවා. එකක් තමයි නිරිත දිග මෝසම් වර්ෂාව. අනිත් එක තමයි ඊශාන දිග මෝසම් වර්ෂාව. එතකොට අපි මේ මෝසම් හැදෙන්නේ මෝසම් ධාර ඇති වෙන්නේ ශ්‍රී ලංකාව ඔයගොල්ලන් දන්නවා ශ්‍රී ලංකාවේ නිරිත දිග පැත්ත. එතකොට නිරිත දිග පැත්තට ලැබෙන වර්ෂාව අපි ගත්තොත් ඔය කොළඹ, ගාල්ල, මාතර ඔය ප්‍රදේශවල තමයි අපි අයිති වෙන්නේ නිරිත පැත්තට. එතකොට නිරිත පැත්තට ලැබෙනවා අපිට අර ශ්‍රී ලංකාව තුලට ජලාශය අපි විශේෂයෙන්ම අපි කතා කරන මුහුදෙන් එන සුළං ධාරාවල් අනුව අපිට මේ වර්ෂාව ලැබෙනවා. එතකොට ඒ සුළං වාධාරා වැඩිපුර ලැබෙන කාලය තමයි නිර්තික මෝසමට මැයි මාසේ, ජූනි මාසේ සහ ජූලි මාසේ. ඒතර ශ්‍රී ලංකාවේ බටහිර පැත්තේ අපි දන්නා ඔයගොල්ලන් ශ්‍රී ලංකාවේ බටහිර පැත්ත කියලා කියන්නේ බස්නාහිර පළාත, කොළඹ, එහෙම නැත්නම් අර පැත්තෙන් ගාල්ල, කළුතර, අලුත්ගම, මේ පැත්තෙන් මාතර, ඔය ඒ දක්වා ප්‍රදේශය බොහෝ වෙලාවට අපිට මේ රටට නිර්තික මෝසම ලැබෙනවා. ඒක වැඩිපුර ලැබෙන්නේ මැයි මාසේ, ජූනි මාසේ සහ ජූලි මාසේ. ඊළඟට අපිට වර්ෂාපත ලැබෙන අනිත් ක්‍රමය තමයි මම ඉස්සරහගේ මෝසම් වර්ෂාවල දෙවෙනි එක ඊශාන දිග මෝසම් වර්ෂාව. ඒතර ඊශාන දිග මෝසම් වර්ෂාව ඔයගොල්ලන් දන්නවා ශ්‍රී ලංකාවේ උතුරු පැත්ත සහ මඩකලපුව ඒ පැත්ත නැගෙනහිර පැත්ත. ඔය කියන ප්‍රදේශවලට මුහුදෙන් හමන සුළං ධාරාවල් නිසා ඒ තුලින් ඇතුළෙන වර්ෂාව තමයි අපි කියන්නේ ඊශාන දිග මෝසම් වර්ෂාව කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ ඊශාන දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වෙන්නේ අපි කියන සක්‍රිය වෙනවා කියලා කියන්නේ නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ, ජනවාරි මාසේ. ඒතකොට ඒ කාලවලදී මේ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබෙනවා. ඒතකොට අපි අර කතා කරපු ඊ නිර්තික මෝසම තියෙන කාල තුල ඒ පැතර අධික වර්ෂාවක් ලැබෙනවා. ඊළඟ ඊශානතික මෝසම තියෙන කාලවල විශේෂයෙන් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවලට අධික වර්ෂාවක් ලැබෙනවා. ඒක අපි රටවල් වල අපේ රටේ තියෙන පිහිටීම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඊළඟට දුවේ පුතේ අපිට තව ඊළඟට වර්ෂාපත ලැබෙන ක්‍රමයක් තමයි සංවහන වර්ෂාව. සංවහන වර්ෂාව මේක බොහොම වැදගත්. මොකද හිටපු ගාම ගෙබුරුම් සහිත වර්ෂාවක් ලැබෙන්නේ. වර්ෂයේ මුල්ලෙම ක්‍රියාත්මක වෙන මේක අර මේ මෝසම් ක්‍රියාවලිය තුල සිදු වෙන කාලයක් නෙවෙයි. අපි කො නිර්තික මෝසම තුලත් මේ සංවහන වර්ෂාව වෙන්න පුළුවන්. ඊශාන දිග මෝසම තුලත් මේ සංවහන වර්ෂාව. ඒ කාල දෙක අභිබවා ඊට වඩා ප්‍රබල විදිහට යටපත් වෙන විදිහට මේ සංවහන වර්ෂාව සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඒක ගිගුරුම් සහිත වර්ෂාවක් තමයි ඔය සංවහන වර්ෂාව තියෙන්නේ. ඒතකොට ඒ කාලේ තුන අපි කියන්නේ අර විශේෂයෙන් අකුණු කොටනවා මේ ඒ වගේ දේවල් පරිස්සම් වෙනවා කියලා කියන්නේ. ඒතකොට මාර්තු මාසේ, අප්‍රේල් මාසේ
සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ ඔන්න ශ්‍රී ලංකාවට සංවහන වර්ෂාව වැඩිපුර ලැබෙන කාලයක්. ගිගුරුම් සහිත වර්ෂාවල් ලැබෙන කාලයක්. ඒතර අපිට ඔයගොල්ලන්ට මතක තියාගන්න බලන්න. ඔන්න අපි සිංහල අවුරුදු කව් වෙනවත් එකම ඔන්න අපිට හැම ලොකු තද වැස්සක්. අපි සමහරවිට බක්මහ අකුණු කියලා කියනවා. ඔය සංවහන වර්ෂාවල් වල හේතු තමයි. ඉතින් අපි බලමු එහෙනම් ශ්‍රී ලංකාවට අපිට ලැබෙන ඊළඟට වර්ෂාපතන ලැබෙන ක්‍රමය. වාසුලි වර්ෂාව. වාසුලි වර්ෂාව කියන්නේ තද හුලං සහිත වැස්සක්. හුලං හරි තදයි. තද වර්ෂාවක් තියෙනවා. ඒක බොහෝ වෙලාවට බෙන්ගාල බොක්ක ප්‍රදේශයෙන් තමයි හටගන්නේ. බෙන්ගාල බොක්ක ප්‍රදේශය ඔයගොල්ලන් දන්නවද? ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර අර ලංකාවේ ඔළුවයි කොටසේ තමයි බෙන්ගාල බොක්ක තියෙන්නේ. ඒ බෙන්ගාල බොක්කේ පැත්තේ හදිසි වායු කැළඹීම ඇති වෙනවා. දැන් වායු කැළඹීමක් ඇති වුනහම ඒ වායු කැළඹීම නිසා ඇති වෙන වැස්ස තමයි අපි වාසුලි වර්ෂාව කියන්නේ. ඒක සුළං එක්ක තද වර්ෂාවක් එන්නේ. ඒතකොට සුළඟත් එනවා තද වර්ෂාවකුත් එනවා. ඉතින් ඒක ලොකු හානි වෙන අවස්ථා තියෙනවා. අපි බොහෝ වෙලාවට ලංකාවට ඔක්තෝබර් මාසේ, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ මේ වාසුලි වර්ෂාවල් එනවා. නිසා අපි බොහොම පරිස්සම් වෙන්නත් ඕන. අපි සමහර කාලවලදී ඔය බොහෝ අටකොටු විනාශ වෙලා, වගාවල් විනාශ වෙලා, මිනිස් ජීවිත පවා හානිගත වාසුලි වර්ෂාවල් තියෙනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. අපි ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය දැනුම පොතටත් මේක හරි වැදගත් වෙනවා. එහෙනම් පුතේ මම ආය පාරක් මතක් කරන්නම් ඔයගලන්ට ශ්‍රී ලංකාවට වර්ෂාපත ලැබෙන ප්‍රධාන ක්‍රම තුනයි. මෝසම් වර්ෂාව, සංවහන වර්ෂාව සහ වාසුලි වර්ෂාව. ඒකනුත් මෝසම් වර්ෂාව කොටස් දෙකකට බෙදෙනවා. නිරිත දිග මෝසම් වර්ෂාව සහ ඊශාන දිග මෝසම් වර්ෂාව කියලා. අපි ඉගෙන ගත්තානේ දැන් ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ ලැබෙන ක්‍රම තුනක් තියෙන පිළිබඳව. මේ වර්ෂාපතන ලැබෙන ක්‍රම නිසා අපිට ශ්‍රී ලංකාවට හරි වැදගත්කමක් තියෙනවා. මොකද අපි ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වියලි කාලගුණය තියෙන කාලය තමයි පෙබරවාරි ඉඳලා අගෝස්තු මාසවල. ඒතකොට අපි ඔය කියන්නේ අස්වැන්න නිලන කාලය. කුඹුරු වල ගොයන් කපන කාලය. ඒතකොට පෙබරවාරි වල අගෝස්තු මාසවල ටිකක් වියලි ගතියක් තියෙනවා. ඒතකොට මේ වියලි ගතිය අපිට වැදගත් වෙනවා ඒක. ඒ විතර නෙමෙයි වර්ෂයේ පුරාම අධික වර්ෂාපතන තියෙන කාලගුණක් තියෙන ප්‍රදේශවල. අපි විශේෂයෙන්ම ගත්තාම ওই තෙත් ප්‍රදේශවල විශේෂයෙන්ම ඒ වගේ වැඩිපුර වර්ෂාව තියෙනවා. ඒතකොට මේ වර්ෂාව ඇති වෙන නිසා ඒ ප්‍රදේශවල සාමාන්‍යයෙන් ශාකවල පිහිටීම පවා වෙනස් වෙනවා. අපි සමහර ගත්තාම අපි ගත්තොතින් තියෙනවා අපි සුස්ක ප්‍රදේශ. ඒ වගේම තව තියෙනවා කඳුකර ප්‍රදේශවල. කඳුකර ප්‍රදේශවල අපි දන්නවා වැඩිපුර හැදෙන්නේ උසින් අඩු ශාක. ඒ වගේම සානු තියෙන ප්‍රදේශ අපි කතා කරානේ ඉස්සෙල්ලා. ඒ සානු ප්‍රදේශවල වැඩිපුර හැදෙන්නේ පතන. ඒ කියන්නේ පැතලි ප්‍රදේශවල තියෙන තනකොළ වර්ග. ඒතර තෘණ වගාවන් තමයි ඒක දකින්න ලැබෙන්නේ. ඒ වගේම වියලි කාල ගුණයක් තියෙනවා විශේෂයෙන් අපි කතා කරන ඔය වෙරළබඩ කලාපේ. සුස්ක කලාපයක් තියෙන ලංකාවේ වියලි කලාපේ. ඒ වියලි සහ අර්ධ සුස්ක කලාපවල වැඩිපුර හැදෙන්නේ කටුපඳු සහිත ඒවා. ඒතර ඒ නිසා අපිට ඒකත් හරි වැදගත් වෙනවා ඒ වැවෙන ශාක වර්ග හඳුනා ගන්න. ඒ වගේම ඕගොල්ලෝ මුහුදු වෙරළ ආශ්‍රිතව ගියොත් ඔයගොල්ලෝ දැකලා ඇති කලපුවල සහ ගංගා මොයවල් වල වැඩිපුර හැදෙන්නේ කඩුලාන ශාක. කඩුලාන කියලා ශාක තියෙනවා. දැන් බලන්න ඕගොල්ලන්ට මේ අපි පින්තූරත් පෙන්ලා තිනවා කඩුලාන ශාක. ඒව හැදෙන්නේ වෙරළ ආසන්නව තියෙන කලපුවල. එහෙම නැත්නම් ගංගා මොයවල් වල තමයි ඒ කඩුලාන ශාක තියෙන්නේ. ඊළඟට දැන් අපි ගත්තොත් ඔය විශේෂයෙන්ම අපි ලංකාවේ උතුරු ප්‍රදේශයේ ටිකක් සුස්ක ගතිය වැඩි. වියලි ගතිය වැඩි. එහෙම නැත්නම් හම්බන්තොට පැත්ත ගත්තාම සුස්ක ගතිය වියලි ගතිය වැඩි. ඒ පැතිවල අපි ගස් ඕගොල්ලන් සංචාරය කළා තියෙනවා නම් ගිහිල්ලා තියෙන දැකලා ඇති. ඒ වගේ වැඩිපුර තියෙන්නේ කටු පඳුරු තියෙන ගස්. කටු ටිකක් තියෙන වැඩි. ඊළඟ පඳුරු තියෙන උස යන්නේ නැහැ. ඒතර ඒ තියෙන්නේ ඒ ප්‍රදේශයේ වියලි කාලගුණයට ඔරොත්තු දෙන්න පුළුවන් තමයි ඒ ගස් හැදිලා තියෙන්නේ. ඊළඟට අපි දැක්කොත් අපි තෙත් ප්‍රදේශ අපි කිව්ව සිංහ රාජ්‍ය වගේ නිතර අපි ඕගොල්ලන් ගිහිලා ඇතිනේ සිංහ රාජ්‍ය නැත්නම් අහලත් ඇතිනේ. ඒ සිංහ රාජ්‍ය පැත්තේ ගත්තොත් වැඩිපුර තියෙන උසින් වැඩි ශාක. ඒතර ඒ වර්ෂාවත් එක්ක ඒ ව්‍යාප්ත වෙලා තිනවා. ඒ වගේම සමහර ඕගොල්ලන් දැකලා ඇති අපි කඳුකර ප්‍රදේශවල ගියා නම් කඳුකර ප්‍රදේශ අපි සමහර අපි යන ලෝකාන්තය බලන්න කියලා යනවා. නැත්නම් නුවරඑළිය යනවා. ඒ අන්න පාරවල් ඕගොල්ලන් දැකලා ඇති ඒකේ ලොකු උස ගස් නැහැ. බොහොම තියෙන්නේ තෘණ වර්ග නැත්නම් උස අඩු පැතිලි ගස් තමයි තියෙන්නේ. ඒතර ඒ අනුව අපේ රටේ මේ කාලගුණය නැත්නම් වර්ෂාපතනයේ අනුවත් අපිට විශේෂ වූ අනන්‍යතාවයන් තියෙනවා. අපිට අහව අර ප්‍රදේශයේ තියෙන මේ කඳු මේ ප්‍රදේශයේ මේ තනකොළ මේ වර්ගයේ වියලි. ඒතර මේ අපිට ලංකාව හඳුන්ලා දෙන්න පුළුවන් ක්‍රම කීපයක්.
අපි මුලින් කතා කළානේ අක්ෂාංශ දේශාංශ අනුව හඳුනාගත්තා, ඉන්දියන් සහගරය අනුව හඳුනාගත්තා, වර්ෂාපතනයේ තියෙන අනුව බැලුවා, ඊළඟ කඳු රට උඩ රට ඊළඟට මේ වෙරළ බඩ කලාපය කියලා අපි හඳුනාගත්තා. ඊළඟට අපි ඒ ගස් වැවෙන ශාඛවල වෙනස්කම් අනුව. ඒ නිසා අපිට අපේ ශ්‍රී ලංකාව හඳුනා ගන්න පහසුවෙන් ඔය ක්‍රම මොනවා හරි ක්‍රමයක් හඳුනා ගන්න පුළුවන්. ඒව තමයි අපේ රටේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය කියලා කියන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් මම ඔයාලන්ට යන්නේ thank you කියන්නේ. ඇයි? ඔයාලා මෙතෙක් කියලා මගේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒතර මේ වීඩියෝ එක සම්බන්ධ වෙලා හිටියාම ඕගොල්ලන්ට අපි මේ කරපු වැඩසටහන ඕගොල්ලන්ගේ යාළුවන්ට තව බලන්න පුළුවන්. ඔයාගේ තව ආයත මේක ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ මේ වැඩසටහන අපේ subscribe කරන්න, ඒ වගේම මේක ෂෙයා කරන්න, අනිතට බලන්න පුළුවන් විදියට. එහෙම නැත්නම් like එකක් දාන්න කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ අපි මේ නොමිලේ ඕගලන්ට මේ උගන්වන්නේ. මේ නොමිලේ උගන්වන වැඩසටහන ඔයාලට තව බලන්න පුළුවන්. ඕගලන්ගේ යාළුවන්ට බලන්න පුළුවන්. ඒ අයට ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ නිසා අපේ තියෙන මේ වීඩියෝවේ subscribe button එක ඔබලා ඒක subscribe කරන්න. ඒ වගේම නැත්නම් අපි like එකක් දාන්න. එහෙම share කරන්න. එතකොට ඕගලන්ට අපි තව ඉදිරියේදී මේ වගේ පාඩම් සටහන් හදනවා. ඕගලන්ට හොඳයි කියලා හිතෙනවා නම් මේව තව ඉස්සරහට අරන් යන්න. ඕගලන් මේකේ comment එකේ box එකේ comment එකක් දාන්න. තව ඕගලන්ට මොනවද ඕනේ? මොනවද මේක අඩුපාඩු කියලා බලලා අපි එතකොට තවත් ඒ අපි මේ වැඩසටහන තවත් අපි නිවැරදි කරන ඉස්සරහට කරගෙන යන්න. එතකොට අපිට ඒක දැනුවත් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ වැඩසටහන අද මෙතින් සමාප්ත කරනවා. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ගැන කතා කරන දෙවෙනි පාඩමේ දෙවෙනි කොටසකින් අපි එහෙනම් හම්බ වෙමු. ඕගලන්ට ජය වේවා, දීර්ඝායුෂ වේවා. බොහොම ස්තුතියි.